සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම බෞද්ධ රූප වාහිනී නාලිකාවේ දම් සභා මණ්ඩපයයි අප මෙලෙස ආරම්භ කරන්නේ. අද ධර්මදේශනාව පැවැත්වීම උදෙසා දම් සභා මණ්ඩපයට වැඩම කොට වදාළ වෑවල පිළියන්දල සිරි සද්ධර්මාලෝක ධර්මනිකේතනයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද පිටිගල ගුණරතන ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපි ගෞරව නමස්කාර පූර්වකව අද ධර්මදේශනාව උදෙසා පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. ධර්මදේශනාවේ අද සදැහැති දායකත්වයේ පිළිබඳව මේ සිහිපත් කිරීම සචි පනාවල මහත්මිය ප්‍රමුඛ සදැහැති පින්වත් පිරිස අද ධර්මදේශනාවේ තම සදැහැති දායකත්වයෙන් කටයුතු කරනවා. ඔවුන්ගේ අරමුණ බවට පත්වෙන්නේ උදයංගනී ගංගා කුමාරී තෙන්නකෝන් පනාවල මහත්මියට පින් අනුමෝදන් කරන්නටත් එවැගේම එතුමියගේ කුසෙහි පිළිසිඳගත් මෙලොව එළිය නොදුටු ඒ බිලිදු දරුවාට පින් අනුමෝදන් කරවීමත් මූලික අපේක්ෂාව බවට පත් කරගනිමින් අද මේ ධර්ම දේශනාවට ඒ පිරිස Tamanගේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ. ධර්ම ශ්‍රවණයටයි සියලු දෙනාම සූදානම. ඊට පෙර ආතුව අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලය සමාදන් වෙමු. සාදුනාදයක් පවත්වලා තෙවරක් নমස්කාරය කියමු. පංචශීලය සමාදන් වීමට අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယම්පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယම්පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත ආම බන්තේ සාදු සාදු සාදු
समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस्स सुनन्तु सग्घ मोक्षदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පුතු කෙලෙසේ ජනින්ති තී පුතුජනෝති සද්ධර්ම ශ්‍රවණාබිලාසී සසර කතරින් ඈතර වනු කැමැති ගුණබර කාරුණික පින්වත්නි, අද මේ පින් ඇති හැමදෙනාම තමන්ගේ ජීවිතයෙන් ඉටු වෙන්නට තියෙන තවත් සත්පුරුෂ මහා යුතුයකමක් ඉෂ්ට සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. සචී මහත්මිය තම සොහොයුරාණන්ගේ ඒ දයාබර බිරිඳ උදයාංගනී ගංගා කුමාරී මහත්මිය දරුවෙකු මෙලව බිහි කරන්නට සූදානම්ව සිටියදී බලාපොරොත්තු නොවුණු මොහොතක සියලු ප්‍රාර්ථනා අපේක්ෂා බිඳ හරිමින් ඒ දරුවාත් මවත් මිය පරලොව ගියා. ඒ සංවේග ජනක ඒ සිදුවීම ඉදිරියේ හඬා වැළපෙන හදවත් නිවාගත්තේ සනසාගත්තේ තථාගත ධර්මයෙන්. පටාචාරා කිසා ගෝතමී වැනි අසරණ මව්වරු ළඟ ළඟ පැමිණි මරණ ගණනාවකින් පීඩා විඳි වෙලාවේ පැමිණි දුක පමණක් නොව ඉදිරියේ ලැබෙන්නට තිබුණු මරණය නිසා විඳින්නට තිබුණු හැම දුකක්ම ගෙවා ගත්තා තථාගත ධර්මයේ ශ්‍රවණය කිරීමෙන්. ජගත් මහත්මා ඒ සහෝදරයන් ඇතුළු හැම දෙනාම ඒ සංවේගයේ දා නිවාගත්තේ සනසගත්තෙත් ඒ ආකාරයෙන්ම තථාගත ධර්මය ජීවිතයට සමීප කරගෙන. එනිසා එතුමියගේ ගුණ සිහිපත් කරන මේ වෙලාවේදී උදයාංගනී ගංගා කුමාරී මහත්මියටත් ඒ ගර්භය තුලම මියගිය ඒ චූටි ලදරුවාටත් අප නමින් මියගිය යම්තා ඥාතිතයිසීන් වේ නම් ඒ හැමටත් පුණ්‍යානුමෝදනා කරමින් මේ මොහොතේ බණ ආසන මේ පිරිසට පමණක් නොව
මේ ධර්ම ශ්‍රවණය කරන ලංකාවාසී ලෝවාසී හැමට තථාගත ධර්මයේ අවබෝධ වීමෙන් ජරා මරණ දුකෙන්ම අත්මිදී උතුම් නිර්වාණ සාන්තියෙන්ම සනසෙත්වා කියන උදාර අදහස අරමුණ ප්‍රාර්ථනාව මූලිකත්වයේ තබාගෙනයි අද මේ ධර්ම දානමේ පින්කම මේ වෙලාවේදී සිද්ධ කරන්නේ. ඒ සිද්ධ කරන ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා වශයෙන් තබා ගත්තේ ඊ타ත්ම පුංචි පාඨයක්. හැබැයි අපේ මාතෘකාව මේ අදහසට මේ සිදුවීමට හුඟක් එකඟයි, හුඟක් ගැළපෙනවා. මේ ආපු සංසාර ගමනේ අපේ ආදරණීය හිතයිසීන් මියගිය වෙලාවේ අපි කොච්චරනම් කඳුළු සලන්නට ඇද්ද? සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ මගේ කාරුණික බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ අපේ අම්මා මිය යන වෙලාවේ මේ සංසාර ගමනේ හැඬු කඳුළු මේ මහ පොළොවේ යම් තැනක එක්තැන් වුණා නම් මහ සයුර ජල කඳට වැඩි කියලා. පියා මිය ගිය වෙලාවේ සෙනෙහවත් ඥාතිවරයා මිය ගිය වෙලාවේ ඒ අවස්ථාවන් වල හැඬු කඳුළු යම් තැනක එක්තැන් වුණා නම් මහ මුහුදේ ජල කඳට වැඩි වෙනවා. උදයංගනී ගංගා කුමාරී තම දයාබර බිරිඳ වෙනුවෙන් සොහොයුරිය වෙනුවෙන් ඒ පුංචි ලදරුවා වෙනුවෙන් ඔය ඇත්තෝ කඳුළු සැලුවේ මේ ජීවිතේ පමණක් නෙවෙයි. මේ මරණය ඉදිරියේ හැඬු කඳුළු දහරාව මේ මහ පොළොවේ යම් තැනක එක්තැන් වුණා නම් ඒද මහ සයුරේ ජල කඳකට වැඩි වෙන්න තිබුණා. අපි මෙච්චර වාරයක් මෙච්චර ප්‍රමාණයක් කඳුළු හැලුවා. මේ විශ්වයට සෝසුසුම් එකතු කළා. තාමත් ඉවරයක් නෑ. තව කොච්චර වාරයක් මේ සංසාර ගමනේ සෝසුසුම් හෙලන්නට වේදෝ කියලා කියන්න බෑ. තව මහ සයුරු කීයක් පුරවන්න තරම් කඳුළු සලන්න වේදෝ කියලා කියන්න බෑ. ඒ නිසා දැන් අපට වගකීමක් පැවරිලා තියෙනවා. මේ තරම් අපි හැඬුවා වැළපුණා. තව දුරටත් අපි හඬනවද වැළපෙනවද? මේ ලේට කඳුලට සුසුමට මෙතනින්ම නිමාවක් තබාගෙන කිසා ගෝතමිය පටාචාරාවන් වැනි මරණයේ ඉදිරියේ මහා දුකට ව්‍යසනයට පත් වූ අම්මලා කවදාවත් එබඳු දුකට නොවැටෙන තැනකට සැනසුම් මගට පිවිසුණාක් මෙන් මමද මේ ජීවිතයේ ලද අත්දැකීම මට ස්වර්ණමය මඟ පෙන්වීමක් කොට සලකාගෙන නැවත වතාවක් මේ මරණය ඉදිරියේ හඬා වැළපෙන්නේ නැති අජර වූ අමර වූ ජරා මරණයෙන් තොර වූ සදාතනික සැනසීමක් උදා කරගන්න ඕන කියන අදහස අපේ හිතට නැගෙනවා නම් අන්න එතනදී පුතු කෙලෙසේ ජනෙන්තිති පුතුජනෝ මේ පුතුජන කියන වචනය විවරණය කරගන්න වෙනවා. අද වර්තමාන ලෝකයේ ගිහි පැවිදි බොහෝ දෙනෙක් පුතුජන කියන වචනය බොහොම පහසුවෙන් ආඩම්බරයෙන් සමහර වෙලාවට භාවිතා කරනවා.
අපි ඉතින් පුතුජන අයනේ කියලා අපි පෘථග්ජනයෝනේ කියලා බොහොම සතුටෙන් කරන ප්‍රකාශනයක් තියෙනවා. හැබැයි මේ වචනය තුල එන අදහස ටිකක් විමසලා බැලුවොත් ඒ අදහස ඒ වචනේ භාවිතා කරන්නට තරම් අපි කැමති විය යුතු නෑ, ලැජ්ජා විය යුතු තරමේ අදහසක් ඒ තුල තියෙන්නේ. අපි පෘථග්ජනයි කියලා කියනකොට ඒ තුල අපි කියලා තියෙන අදහස් ගොඩක් තියෙනවා සැඟවුණු. අපි එකින් එක විවරණය කොට ගතහොත් අනේ අපි පෘථග්ජනයෝනි කියනකොට අපි කියලා තියෙනවා පුතු කෙලෙසේ ජනින්තිති, මම බොහෝම කෙලෙස් වගුරවන කෙනෙක්, මම බොහෝ කෙලෙස් උපදවන කෙනෙක්, මම බොහෝම කෙලෙස් ගොහරුවේ එරුණු කෙනෙක්. මේ පුතජන කියන වචනේ අර්ථය ඒ බඳු වෙනවා. බොහෝ කෙලෙස් උපදවන බැවින්, බොහෝ කෙලෙස් වගුරුවන බැවින්, බොහෝ කෙලෙසෙහි යෙදුණු රැඳුණු බැවින් පුතජන කියන වචනේ නම් කරලා තියෙනවා. එතකොට අපි පුතුජනයෝ කියලා කියනකොට කෙලෙස් වගුරුවන්නෝ, බොහෝ කොට බහුල කොට නැවත නැවත කෙලෙස් උපදවන්නෝ කියලයි අපි අපට කියාගෙන තියෙන්නේ. දැන් ඔබ දන්නවා කෙලෙස් කියන්නේ මොනවද කියලා. සිත කෙලෙසෙන ධර්ම වලටයි කෙලෙස් කියලා කිව්වේ. සිත කෙලෙසන, සිත කිලුටු කරන ධර්ම වලටයි කෙලෙස් කිව්වේ. එතකොට අපි පුතජනයෝ කියලා කියනකොට නිතරම හිත කෙලෙස ගත්ත කෙනෙක් මම නිතරම හිත කිලුටු කරගත්ත කෙනෙක්, මම නිතරම හිත කිලුටු කරගන්න කෙනෙක් කියලයි අපි තවත් විදිහකින් කියලා තියෙන්නේ. ඒක තවදුරටත් විමසලා බැලුවොත් සිත කෙලෙසෙන එකක් නම්, සිත කෙලෙසුණු එකක් නම් ඒ කෙලෙසුණු හිත මූලික වෙලා කරන ක්‍රියාකාරකම් ටික කවදාවත්ම කුසල් වෙන්න බෑ, සැපගෙන දෙන. මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමන් වේති චක්ඛං වහතෝ පදං. මේ ගාථා පාඨයේ හැම කෙනෙකුටම පාඩම්. ඒ කෙලෙසුණු දූෂිත වුණු මනස මූලික වෙලා කරන ක්‍රියාකාරකම් ටික දුක් විපාක ගෙන දෙන අකුසල සහගත කාය කර්ම, වාක් කර්ම ආදියයි නිර්මාණය කරලා දෙන්නේ. ඒ නිසා අපි දූෂිත වෙච්ච මනසක් මට තියෙනවා පුතුජන භාවයේ තුල කියනකොට මම පිළි අරගෙන ඉවරයි. මගේ මානසික ක්‍රියාව, වාචසික ක්‍රියාව, කායික ක්‍රියාව අකුසල සහගතයි, මම අකුසලයෙන් යුක්ත කෙනෙක් කියලායි පිළි අරගෙන තියෙන්නේ අපි පුතජනයෝ කියලා කියනකොට. එතකොට අපේ ක්‍රියාව, කායික ක්‍රියාව, කාය කර්මයේ, වාක් කර්මයේ, මනෝ කර්මය අකුසල නම් ඒ අකුසල කර්මයට ලැබෙන විපාකයේද සොඳුරු නැහැ. අපි අපාය උරුම කරගෙන අපාය නියත කොට පවත්නෝය කියන අදහසයි තවත් විදියකින් අපි පුතුජනයෝ කියලා කියනකොට කියලා තියෙන්නේ. එහෙනම් පුතුජන කියන වචනේ අදහස කොච්චර ගැඹුරුද? ඒ අදහස තුලින් කියවෙන්නේ නිරන්තරව මම හිත කෙලස ගන්න කෙනෙක්, නිරන්තරව මම කෙලසුණු හිතින් අකුසල සහගත කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම රැස් කරන කෙනෙක්.
පුතුජන කියලා කියන්නේ ඒකාන්තයෙන් ඒ අකුසල විපාක වශයෙන් නියත අපාය උරුම කොටගත් කෙනෙක් කියන අදහස නම් කියවෙන්නේ අපි පුතුජන භාවයේ තුල රැඳිය යුතුද වහ මේ ජීවිතයේ තුල මේ පුතුජන භාවය ඉක්මවිය යුතුද කියන දැඩි අදිස්ථානය හිතට නගා ගන්නට වෙනවා. මේ පුතුජන භාවයේ තුල සිද්ධ වෙන්නේ සැබවින්ම අකුසල කර්ම පමණක්ම නොව ඊට එහාට ගිය ප්‍රතිසන්දිය විපාකයේ ඇති කරවන තව බොහෝ කර්ම රැස් වෙන්නට පුළුවන්. අවිද්‍යාව මෝහය කියන ධර්මතාවයේහි විවිධ අවස්ථා තියෙනවා. අවිජ්ජා පත්‍ය සංඛාරා කියනකොට ඒ අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්න සංස්කාර මොනවද කියලා විමසලා බලනකොට අපුඤ්ඤාභි සංඛාරයේ පමණක් නෙවෙයි අවිද්‍යාව නිසා හටගන්නේ. පුඤ්ඤාභි සංඛාරයත් ආනිඤ්ඤාභි සංඛාරයත් ඒ කර්ම සසර නැවත ප්‍රතිසන්දිය ඇති කරවන උත්පත්තිය ඇති කරවන ඒ බඳු සියලු කර්ම අවිද්‍යාව මතමයි සිද්ධ වෙන්නේ. අකුසලය අපුඤ්ඤාභි සංඛාරයේ සිදුවෙන මොහොතේ පවතින තරම් අවිද්‍යාව බලවත් නොවෙන්න පුළුවන්. පුඤ්ඤාභි සංඛාරයේදී ඒ කර්මයේ සිදු කරන මොහොතේ පවතින තරම් රළු නොවෙන්න පුළුවන් අවිද්‍යාව ආනෙන්ජාභි සංඛාරයේදී. නමුත් ඒ කෙබඳු මට්ටමක පැවතුනත් ඒ තුල ඒ සියලු සංස්කාරයන් තුල අවිද්‍යාව යෙදිලා තියෙනවා. අවිද්‍යාව මතනම් සංස්කාරය ගොඩනැගෙන්නේ. සංස්කාරය ප්‍රත්‍ය කරගෙන නම් ප්‍රතිසන්දි විඥාණය හටගන්නේ. හේ ප්‍රතිසන්දි විඥාණය මතනම් සියලු සංසාර දුක නියත වශයෙන් උරුමවන්නේ පවත්වන්නේ. අපට මේ කිසිදු තැනක සතුටු වෙන්නට පුළුවන් කමක් නැහැ. අපි මේ සසරේ හඬ හඬා දුක් සෝසුසුම් මෙදින් මේ ගමන ආවේ මෙන්න මේ අවිද්‍යාව මෝහය මත ගොඩ නැගුණු මේ කර්ම සංස්කාරයන් නිසා. එනිසා අපි පුතුජන භාවයේ තුල මේ සසර වටය සසර ගමන බලාපොරොත්තු විය යුතුයි. පුතුජන භාවයෙන් ඉක්මනවා කියලා කියන්නේ පුතුජන භාවයේ ඉක්මවා යනවා කියලා කියන්නේ මෙන්න මේ සංසාර ගමනේ නැවැත්ම පිණිස අපි වැඩපිළිවෙල ආරම්භ කළා කියන එකයි. අපි මොහොතක් විමසා බැලුවහොත් ඇයි පුතුජන භාවයේ තුල අපි මෙච්චර කාලයක් සසරේ රැඳුනේ? ඇයි අපි තාමත් පුතුජන භාවයේ තුල රැඳෙන්නේ කියලා කල්පනා කරලා බැලුවොත් අපි පුතුජනයි කියන අදහස තුල අපි ලොකු පණිවිඩයක් ලෝකයට දීලා තිනවා අපි පිළිබඳව. පුතුජන භාවය ඉක්මවන්න නම් ඊටත් වඩා පැහැදිලි අදහසකින් ඒ කරුණ ඉදිරිපත් කළොත් කෙලෙසෙන හිත කෙලෙසෙන්ට නොදී සුරක්ෂිත කරගන්න නම් ඒ සඳහා සොඳුරු වැඩපිළිවෙලක් තියෙන්න ඕන. කෙලෙසෙන සිත කිලුටු වෙන්න නොදී
සිත පවිත්‍ර කරන, සිත පිරිසුදු කරන සචිත්ත පරියෝදපනං අවසානයේ කෙලවර දිහා බලමලම කිව්වොත් වඩාත් සිත ආශ්‍රවයන්ගෙන් සිත නිදහස් කරගන්න නම් තවදුරටත් ඒ අදහස පැහැදිලි කළොත් ලෙයින් කඳුලෙන් දුකෙන් සුසුමෙන් නිදහස් වෙන්න නම් ඒ සඳහා නිවැරදි වූ ඍජු වූ සොඳුරු මගක අපට හික්මෙන්න වෙනවා. එබඳු ධර්මයක එබඳු ගමන් මගක හික්මෙන්න බෑ. ඒ හික්මිය යුතු දහමෙහි අපි අදක්ෂ නම් එබඳු දහමක අපි අදක්ෂ නම් එබඳු දහමක් අසා දැනගත්තේ නැත්නම් එබඳු දහමක හික්මෙනවා හැසිරෙනවා කියන කාරණාව වෙන්නේ නැහැ. එබඳු දහමක හික්මෙන්නේ හැසිරෙන්නේ නැතුව කෙලෙසෙන සිත කිලුටු වෙන්න නොදී වඩාත් සුරක්ෂිත කරමින් පරියෝදපනං සචිත්ත පරියෝදපනං ඒ සිත පැහැපත් කරනවා පිරිසුදු කරනවා කියන කාරණාව සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් එබඳු ධර්මයක ඇයි අපි අදක්ෂ වුනේ? ඇයි අපට එබඳු දහමක් නොලැබුණේ? ඒ නොලැබුණා කියන තැන කාරණා දෙකක් කියවෙනවා. එකක් තමයි අපට සත්පුරුෂ කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ලැබුණේ නැහැ කියන එක. අරියාණං අදස්සාවි සත්පුරුෂාණං අදස්සාවි. සත්පුරුෂයෝ දැක්කේ නැහැ, ආර්යෝ දැක්කේ නැහැ, හමුුනේ නැහැ කියන එක. ඒ වගේම සමහර වෙලාවට සැබවින්ම ඔබට මට සත්පුරුෂ ආර්යයන් වහන්සේලා මුණ නොගැහෙන්නේ නැති. සමහර විටක ආර්යයන් වහන්සේලා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා මගපලලාභී උතුමන් වහන්සේලා ගුණ ඇති උත්තමයන් වහන්සේලා ඕන තරම් මුණ ගැහෙන්නේ නැති. එහෙත් එබඳු තැනක මම සත්පුරුෂ නොවෙන්නට ඇති. ඒ සත්පුරුෂ ඇසුරට ලං වෙන්න තරම් මම සත්පුරුෂ නොවී ඉන්නට ඇති. ඒ සත්පුරුෂ දහමක් අසා දැනගන්න තරම් මගේ මනස නොදියුණුව පවතින්නට ඇති. මේ හේතු කාරණා දෙකම දහමක අදක්ෂ වෙන්නට ධර්මයක් අසා දැනගන්නට තිබෙන අවස්ථාව අහිමි කරනවා. ඒ අවස්ථාව අහිමි වුණොත් දහමක හැසිරෙනවා කියන කාරණාව සිද්ධ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අරියාණං අදස්සාවි අරිය ධම්මස්සක්ඛෝ විදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවි සප්පුරිස ධම්මස්සක්ඛෝ විදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ. මෙන්න මේ අවස්ථාව අසෘතවත් පුතුජන භාවයේ තුල පැහැදිලි කොට වදාළේ. එතකොට පුතුජන භාවයේ තුල අපි පුතුජනයි කියලා කියනකොට මම තවත් පැත්තකින් කියලා තියෙනවා මට හැසිරෙන්න සත්පුරුෂාර්ය ධර්මයක් නෑ. මම සත්පුරුෂ ධර්මයේ කාර්ය ධර්මයක හැසිරෙන කෙනෙක් නෙමෙයි. ඒ බඳු දහමක හැසිරෙන්න ඕන කරන ධර්මයේ මම ඉගෙන ගත්තේ නැති කෙනෙක්, අශෘතවත් කෙනෙක්. මම අශෘතවත් උනේ සත්පුරුෂ කල්යාණ මිත්‍රේ කාර්ය උතුමෙක් මගේ ආශ්‍රයයට තාම ලැබුණේ නෑ කියන අදහසයි අපි පුතුජනයි කියන වචනේ භාවිතා කරනකොට කියලා තියෙන්නේ.
බලන්න කොච්චර ගැඹුරු වචනයක්ද අපි මේ සරලව භාවිතා කරලා තියෙන්නේ. මේ තුල අපි පිළිබඳව සැබෑ පණිවිඩයක් සැබවින්ම කියවලා තියෙනවා. එහෙමනම් අපි කල්පනා කරලා බැලුවොත් මොනතරම් ලැජ්ජාවට කාරණයක්ද මේ බුදු සසුනක් ඇති කාලෙක ඉපදිලත් අපි තාම පුතුජනයෝ කියලා කියනකොට අපි මොන වගේ ගැඹුරු අදහසක්ද පහත් ලාමක බවක්ද අපි ගැන කියලා තියෙන්නේ කියලා හිතන්ට වටිනවා. එහෙම හිතලා එතනින් නතර නොවි මේ පුතුජන භාවය ඉක්මවන්න නම් ඒ පුතුජන භාවය ඉක්මවන දහමක හැසිරෙන්න ඕන. දහමක හැසිරෙන්නට ඕන. ඒ බඳු දහමක හැසිරෙන්න නම් ඒ බඳු දහමක් ඉස්සෙල්ලා අසා දැනගන්න ඕන. අසා දැනගන්න නම් සත්පුරුෂ ඇසුරක්ද අපට ලබන්න වෙනවා. එහෙමනම් අපට සිද්ධ වෙනවා අන්න ඒ බඳු දහමක් සොයාගෙන ඒ බඳු සත්පුරුෂ ධර්මයක් කියා දෙන සත්පුරුෂ ඇසුරක් හොයාගෙන යන්න. එක් පැත්තකින් ඒ ආශ්‍රය තුලම අපි විමසන්න ඕන ඇයි පුතුජන භාවයේ තුල බහුල කොට කෙලෙස් උපදින්නේ? මොකද්ද හේතුව? මොකද්ද ඒ සඳහා යෙදෙන කාරණාවන් ටික කියලා ගැඹුරින් ਵਿਚාරය කරන්නට වෙනවා. නිකම්ම හිතවල කෙලෙස් උපදිනවා නෙමෙයි. කෙලෙස් උපදින්න හේතු කාරණා එකතු වෙන්න ඕන. අපි දන්නවා අපේ ජීවිත තුල අපි ටිකක් විමර්ශනයට ලක් කළහොත් අපි ගැනම අපේ හිත කෙලෙසෙන්නේ කිලුටු වෙන්නේ කෙබඳු අවස්ථාවලද කියලා අපට තේරෙන විදියෙන් හිතලා බැලුවොත් අපට කිසියම් උත්තරයක් ලබා ගන්න බැරි කමක් නැහැ. අපේ ඇහැ ඉදිරියේ අපට හමු වෙන අරමුණු, අපේ කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගන්ධ, දිවට දැනෙන රස, කයට ලැබෙන පහස, සිතට ලැබෙන සිතුවිලි, මෙන්න මේ බඳු ධර්මතාවයන් අපේ සිත කෙලසන්නට කිලුටු කරන්නට හේතු උපකාර වී පවතිනවා. සිත කෙලසෙන ධර්ම හැටියට, දොරටු හැටියට අපට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඇහැ කන නාසය දිව කය මනස කියන මේ දොරටු වලිනුයි හිත කෙලෙසෙන කිලුටු ගති ඇතුළු වන්නේ. දොරටු වලිනුයි එළියේ තියෙන දුහුවිලි ඇතුළට ගලන්නේ. ඒ දොරටු පාලනයක් නොකළොත්, දොරටුව සුරක්ෂිත කරගන්න වසා ගන්නට නොහැකි වුණොත් පිටත ඇති දුහුවිලි අපවිත්‍ර දේ ඒ දොරටු වලින් ඇතුළු වෙලා ප්‍රභාස්වරව පවතින සිත තංචකෝ ආගන්තුකේහි කෙලේ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨං. ඒ බැහැරින් එන දෙයින් සිත කිලුටු වෙනවනේ කියලා අපට ටිකක් තේරුම් ගන්න පුළුවන් දහමක් තියෙනවා. හිපමනකින් එය ප්‍රමාණවත් නේ. දැන් තමන්ට තේරෙනවා නම් තමන්ගේම හිත කෙලසෙන්නේ කිලුටු වෙන්නේ මමමයි මගේමයි කියා ගන්නා වූ ඇහැ කන නාසය දිව කය මනස කියන මේ දොරටු වලින්ම නම් ඒ දොරටු වලින් ඇතුළු වෙන කෙලෙසුන්ගෙන් නම්
උපක්ලේශයන්ගෙන් නම් එහෙනම් මේ කෙලසීම කිලුටු වීම බහැර තැනකට බහැර කෙනෙකුට පවරන්නට පුළුවන් කමක් නෑ. අපි විමසුවොත් එහෙ කාගේද? කන කාගේද? නාසය කාගේද? දිව කාගේද? කය කාගේද? මනස කාගේද? මෙන්න මේ සියල්ල මම මගේ කියන තැනින් අපි ග්‍රහණය කොට තියෙනවා. මෙන්න මේ අදහස තමයි පින්වතුනි පුතුජන භාවයෙන් කියවෙන වඩාත්ම බලවත්ම බරපතලම කාරණාව. මෙන්න මේ වචනය තුල මේ අදහස තුල කියවෙන්නේ සක්කාය දෘෂ්ටිය. පුතුජන භාවයෙන් යුක්තයි කියලා කියනකොට ඒ තුල අපි තව අදහසක් ලෝකෙට දීලා තියෙනවා මම සක්කාය දෘෂ්ටියෙන් යුක්තයි කියලා. සක්කාය දෘෂ්ටියෙන් යුක්තයි කියලා කියනකොට විචිකිච්ඡාවෙන්ද යුක්තයි කියන අදහස කියලා තියෙනවා. විචිකිච්ඡාවෙන් යුක්තයි කියලා කියනකොට සීලබ්බත පරාමාසයන්ගෙන්ද යුක්තයි කියන බවයි අපි ලෝකයට කියලා තියෙන්නේ. මේ තුන් සංයෝජනයන්ගෙන් යුක්තයි කියලා කියනකොට සසු සියලු සංයෝජනයන්ගෙන්ද තාම සසරෙහි බැඳුණු කෙනෙක් බවයි ලෝකයේ හමුවෙහි ප්‍රකාශ කරලා තියෙන්නේ. එතකොට සක්කාය දෘෂ්ටිය කියන තැන අපි විමසීමකට ලක් කළහොත් ඒ තුල කියවෙනවා සාස්වතහ උච්ඡේද කියන දෘෂ්ටිවාද දෙක පිළිබඳව. ඒ සාස්වත උච්ඡේද දෘෂ්ටිවාද කියවෙන්නේ ඒ සක්කාය දෘෂ්ටිය තුලින් පැහැදිලි කරන අදහස් ටික විමර්ශනය කොට බලනකොට ඒ අදහස තේරුම් ගන්න පුළුවන් වේවි. සක්කාය කියලා කියන්නේ කුමකටද? අපි පළමු කොට පුතුජන භාවයේ තුල බහුල කොට කෙලෙස් උපදවන්නට හේතුව කාරණාව සක්කාය දෘෂ්ටිය. සක්කාය හා දෘෂ්ටිය කියන වචන දෙකක් මේ තුල තියෙනවා. බුදුරජාණන් වහන්සේ අපිට සක්කාය දෘෂ්ටියයි දුරු කරන්න කිව්වේ. සක්කාය අවබෝධ කරන්න, පිරිසිඳ දකින්න. දෘෂ්ටිය බැහැර කරන්න. ඒ දෘෂ්ටියෙන් මිදෙන්න නම් සක්කාය anu කුමක්දයි විවරණය කරගත යුතු වෙනවා. ඒ ටික තේරුම් ගන්නකම් අපට හඬන්න වැළපෙන්නත් වෙනවා. මේ සක්කාය දෘෂ්ටියෙන් යමෙකු මිදුනොත්, නිදහස් වුනොත් ඔහුට හඬන්න වෙන, වැළපෙන්න වෙන ආත්ම භාව ගණන බොහෝම සීමිතයි. සෝතාපන්න භාවයයි සක්කාය දෘෂ්ටියෙන් මිදීමේ කියන තැන අපට හමු වෙන්නේ. සෝතාපන්න බවට පත්වෙච්ච කෙනෙකු මේ දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි උපදින්නට පුළුවන් උපරිම ආත්ම භාව 7යි. 8 වෙනි ආත්ම භාවයකට නම් මේ දිව්‍ය මනුෂ්‍ය දෙගතිය තුල කොහොමටවත්ම ඉඩක් නැහැ. ඒ නිසා හඬන්න වැළපෙන්න තියෙන කාලය බොහෝම අල්පයි, බොහෝම ස්වල්පයි. ඒ බඳු දුකක සීමාවක් මේ තුලින් දකින්නට ලැබෙනවා.
ඒ ගැන බුදුරජාණන් වහන්සේ විවිධ උපමාවන් දක්වමින් නියාගට ගත්ත පස්පිඩක් අතට ගත්ත කොළමිටක් පෙන්වමින් මහ පොළොවේ තියෙන වැලියටත් නියාගට ගත්ත වැලියටත් සංසන්දනය කරමින් සෝතාපන්න භාවයට පත්වෙන කල සක්කාය දෘෂ්ටියෙන් මිදෙන කල නැති වී යන දුරු වී යන ඉවත් වී යන දුක මහ පොළොවේ වැලියට ගණනටයි සම කළේ. ඉතුරු වෙන ස්වල්පය නියාගට ගත්ත වැලියට ස්වල්ප ගණනටයි බුදුරජාණන් වහන්සේ සම කළේ. මේ සක්කාය කියන වචනයෙන් අර්ථවත් කොට දක්වන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳවමයි. පංච උපාදානස්කන්ධයට විවිධ අර්ථ විවිධ අදහස් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙනවා. පංච උපාදානස්කන්ධය කිව්වත් තව විදිහකින් දුක කියලා කිව්වත් සක්කාය කියලා කිව්වත් තවත් විදිහකින් අග කියලා කිව්වත් තවත් විදිහකින් භාර කියලා කිව්වත් මේකම තැනක් හඳුන්වන්නයි මේ විවිධ න්‍යායන්ගෙන් බුදුරජාණන් වහන්සේ කරුණු දක්වලා තියෙන්නේ. එතකොට සක්කාය කියන තැනත් කියවෙන්නේ රූපෝපාදානස්කන්ධය, වේදනෝපාදානස්කන්ධය, සංඤෝපාදානස්කන්ධය, සංඛාරෝපාදානස්කන්ධය, විඥානෝපාදානස්කන්ධය. මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව ඇති කරගත් වැරදි සහගත දෘෂ්ටිය සක්කාය දෘෂ්ටිය වෙනවා. හැබැයි පංච උපාදානස්කන්ධය අපි දෘෂ්ටි වශයෙන් විතරක් නෙමෙයි ග්‍රහණය කොට තියෙන්නේ. පංච උපාදානස්කන්ධය තෘෂ්ණාවෙන්, දෘෂ්ටියෙන්, මානයෙන් තුන් ආකාරයෙන් දෙඩි කොට ග්‍රහණය කොට තියෙනවා. ඒ ආකාර තුනකින් ග්‍රහණය කොට ඇති පංච උපාදානස්කන්ධයේ හිවත් සක්කාය පළමු කොට අතහැරිය යුත්තේ දෘෂ්ටි වශයෙන් ඇති කරගත්ත වැරදි උපකල්පනයන්. දෘෂ්ටියෙන් මිදුණු කෙනෙකුටයි මම මගේ කියන අදහස් දෙකෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. මම මගේ ආත්මය තෘෂ්ණා දෘෂ්ටිමාන. තෘෂ්ණාව කියනකොට මගේ කියලා ගත් බව, මානය කියනකොට මේ පංච උපාදානස්කන්ධයේ මම කියලා ගත් බව, මගේ ආත්මය කියනකොට, දෘෂ්ටිය කියනකොට පංච උපාදානස්කන්ධයේ මගේ ආත්මය කොටගත් බව. මෙන්න මේ ආකාර තුنين අපි සෝතාපන්න භාවයට පත් වෙනකොට, එහෙම නැත්නම් සක්කාය දෘෂ්ටිය ඉක්මවනකොට, එහෙමත් නැත්නම් පුතුජන භාවයේ ඉක්මවා යන කල අපි සක්කාය පිළිබඳව, එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය පිළිබඳව, එහෙමත් නැත්නම් දුක පිළිබඳව මගේ ආත්මය කොට දකින ඒ වැරදි පිළිගැනීම අත්හරිනවා. මෙන්න මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව අපි සක්කාය දෘෂ්ටිය ඇති කොට ගත්ත ආකාර 20ක් 20 ආකාර දෘෂ්ටියක් ධර්මයේ තුල අපට උගන්වනවා. රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වාත්තානං අත්තනීවා රූපං
රූපස්මින් වාත්තානං රූපයත් ආත්මයත් එකක් කොට ගහත් සෙවණැල්ලත් මෙන් ගහ නැති තැනක සෙවණැල්ලක් හපු වෙන්නේ නැහැ, ඉතුරු වෙන්නේ නැහැ. මේ ලෝකේ සමහර කෙනෙක් මේ රූපාදී ස්කන්ධයන් ගහත් සෙවණැල්ලත් මෙන් රූපයත් ආත්මයත් එකක් කොට දකින ස්වභාවයකටපත් වෙනවා. රූපය නැසෙනකොට වෙනසෙනකොට ආත්මය දේ සමගම සිඳී බිඳී නැසී යනවා. මරණයෙන් මත්තේ එහාට යන දෙයක් නේ. මරණයේදී පඨවි ධාතුව සමග ආපෝ ධාතුවට තේජෝ ධාතුවට වායෝ ධාතුවට ආකාශ ධාතුවට විඥාන ධාතුවට එක්තැන් වෙලා සියල්ල නිමා වෙනවා, අවසන් වෙනවා කියන උච්ඡේදවාදයට වැටෙන යම් පිළිගැනීම් මේ සසර ගමනේ රූප වේදනා සංඥා සංඛාර විඥාන මේ පංච උපාදානස්කන්ධයේ පිළිබඳවම සමහර විට ඇති කරගන්නවා. සමහර වෙලාවට උච්ඡේදවාදයෙන් මිදෙන්න පුළුවන්. එහෙත් අපි තව ආකාරයකින් මෙහි දෘෂ්ටි වශයෙන් වැටෙනවා. රූපවන්තං වාත්තානං ආත්මවත්ව පවතින්නේ රූපයයි කියලා. ආත්ම ස්වરૂපයෙන් පවතින්නේ හරියට මලෙහි සුවඳ වගේ මලකින් තොරව සුවඳක් හමු වෙන්නේ නැහැ. මේ සුවඳවත්ව තියෙන්නේ මලයි. එබඳු ආකාරයකින් අපි මේ රූපයේ පිළිබඳව සෙසු ස්කන්ධයන් පිළිබඳවත් ඒ ආකාරයෙන් ඇති කරගන්න පිළිගැනීම් සක්කාය දෘෂ්ටියේ කොටසක් වෙනවා. ඊළඟට අත්තනීවා රූපං රූපස්මින් වාත්තානං ආත්මයෙහි රූපේ ඇත, රූපේහි ආත්මය ඇත. කරඬුවේහි මණිකමෙන් කොපුවේහි කඩුවමෙන් එබඳු වූ ආකල්පයන් අපි මේ රූපාදී ස්කන්ධයන් පිළිබඳව ඇති කරගන්නවා. අපි කවුරුත් ඒ සක්කාය දෘෂ්ටිය තුල රැඳුණා කියලා කියන්නේ මෙන්න මේ විදිහේ ආත්ම දෘෂ්ටියකින් වෙලිලා ඉන්නවා. සමහර වෙලාවට අපේ මේ නිමිත්ත මේ අරමුණ පිළිබඳව මොහොතක් කල්පනා කළොත් උදයංගනී ගංගා කුමාරී මහත්මිය මිය පරලෝ ගියා. අපි දැක්ක රූපයට වෙච්ච දේ නම් හැබැයි අපි විශ්වාස කරනවා නාමය පරලොවට ගියා කියලා, වෙනත් ආත්ම භාවයකට ගියා කියලා. කය හා බැඳුණු තිබුණු ආත්මය වෙනත් භවයකට ගියා කියන පිළිගැනීම මේ සක්කාය දෘෂ්ටියේ ලක්ෂණයක්. සක්කාය දෘෂ්ටියෙන් මිදුණු තැන, නිදහස් වෙච්ච තැන මේ පංච උපාදානස්කන්ධය මමය මගේ ආත්මය වශයෙන් ගැනීමක් වෙන්නේ නැහැ. ඒ ටිකෙහි ඇත්ත දකිනවා නම් මම ඉස්සර කොයි ආත්ම භාවයකින් නැද්ද, කොහොම කෙනෙක් වෙන්නේ නැද්ද, කවුරු වෙලා ඉන්නේ නැද්ද, අතීතාන්තයේ පිළිබඳව අදහස් සැකෙන්න විදිහක් නැහැ. අනාගතේ මං කොහේ උපදීද, කවුරු වෙයිද, කවුරු වෙලායිද, එහෙම නැත්නම් මගේ විරිඳ දැන් අනාගතේ කොහේ ඉපදිලා ඇද්ද, කොහේ ඇද්ද, කවුරු වෙලා ඇද්ද, කොහොම කෙනෙක් වෙලා ඇද්ද,
මේ කියන්නේ විචිකිච්ඡාව පිළිබඳවයි. ඒ සැකය ඇතනම් මිදීම සඳහා විවිධ සීල වෘත පිළිබඳවත් අපි තුල විවිධ විශ්වාසයන් ගොඩනැගෙන්න පුළුවන්. සක්කාය දෘෂ්ටිය ඉක්ම උනේ නැත්නම් විචිකිච්ඡාවෙන් සීලබ්බත පරමාසයෙන් ඉක්මව යන්නටත් පුළුවන් කමක් නැහැ. මේ සංයෝජන ධර්ම තුන එකටම බැඳී රැඳී පවතිනවා. එනිසා අපට පුතුජන භාවයේ තුල බොහෝ කෙලෙස් උපදවන්න වෙලා තියෙන්නේ මේ රූපාදී ස්කන්ධයන් මම මගේ ආත්මය කියලා ගන්න නිසා. දැන් එහේ කන නාසය දිව කය කාගේවත් නෙමෙයි මගේ. එහෙනම් මගේ කියපු දෙයින් නේද මේ හිත කෙලෙසිලා තියෙන්නේ. ඇහත් මගේ නම් හිතත් මගේ නම් කනත් මගේ නම් හිතත් මගේ නම් නාසයත් මගේ නම් හිතත් මගේ නම් දිවත් මගේ නම් හිතත් මගේ නම් කයත් මගේ නම් කය උපදින හිතත් මගේ නම් මනස ධර්මයත් මගේ නම් කෙලසීමත් මගේමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ පුතුජන භාවයේ තුල අපි බොහෝ කොට කෙලසෙන්නේ මෙන්න මේ අනවශ්‍ය ධර්මතා ටිකක් අනාත්ම ධර්මතා රාශියක් අපි අපේ කරගත්ත නිසා මගේ කරගත්ත නිසා මගේ ආත්මය කොටගත්ත නිසා ඒ නිසා උන්වහන්සේ අපට දේශනා කළා ඇත්ත දකින්න ඇත්ත විමසන්න. කල්යාණ මිත්‍ර ඇසුරකට ගිහිල්ලා මේ ධර්ම විමස ගන්න. විමසලා මේ අනවශ්‍ය ධර්මයන් අල්ලගත්ත දේ අතහරින්න. අත්හැරිය තැන කඳුලට ඉඩක් නැහැ. සුසුමට ඉඩක් නැහැ. ඒ නිසා ඒ බඳු දහමකින් පටාචාරා කිසා ගෝතමී වැනි ඒ අම්මලා නිවුන සැනසුණා වගේ අපිත් නිවෙමු සැනසෙමු. ජරා මරණයේ ඉදිරියේ අපි බොහෝ වාරයක් හැඬුවා වැළපුණා. මේ ජීවිතයේ තුල ඒ ලේට කඳුලට සුසුමට නිමාවක් තබමින් ජරා මරණයෙන් තොර වූ අජර අමර වූ උතුම් නිවන් සුවයෙන් සැනසෙන්න මේ උතුම් ධර්ම ශ්‍රවණයේද අපි හැමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. අද දවසේ සචේ නෝනා මහත්මිය ඒ ජගත් මහත්මයා ඇතුළු මේ පින් ඇති පිරිස මීට කලකට මම හිතනවා වර්ෂයකට පමණ හිතදී බලාපොරොත්තු නොවුණු විලසින් අභාවයට පත්වන්නට යෙදුණු උදයාංගනී ගංගා කුමාරී මහත්මිය ඒ කුස තුලම මිය ගිය ඒ චූටි ලදරුවා මේ වෙලාවේදී කරුණාවෙන් මෛත්‍රියෙන් සිහිපත් කරමින් ඒ දෙපළට සංසාර ගමනේ මෙවන් අකල් මරණ සිදු නොවේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් යුතුව ධර්ම ශ්‍රවණය කරමින් ලොවට ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසලා දුන්නා. ධර්ම ශ්‍රවණයෙන් ධර්ම පරිස්කාර පූජාවෙන් අපි උපදවා ගන්න හැම කුසලයක්ම ඒ දෙපළට අත්පත් වේවා. යැත්තෝ සසර ගමනේ මෙවන් අකල් මරණ වලට ගොදුරු නොවි උතුම් මහ නිවනින්ම සැනසී සියලු ජාති ජරා ව්‍යාධි මරණයෙන් එතර වේවා. සියලු දුකින් නිදහස් වේවා. අමා මහ නිවනින් සැනසෙත්වායි සාදු කියලා පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම මතු බුදු වලවක් සනසන නාත මෙත් බෝසතුන් ඇතුළු බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාටත් අල්පේශාක්‍ය ශාසන මාමක උපකාරක ඉෂ්ඨකාමී දෙවියන්ටත් මේ පින් අයිති වේවා. දිවයිසුරු වැඩි දියුණු වේවා.
පතන බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙත්වායි සාදු කියලා දෙවියන්ටත් පින් දෙමු. මේ හැම දෙනා නමින් තම තමන්ගේ කුල පරම්පරාගතව මිය පරලෝකීය මව්පිය සහෝදර ගුරුවර ඥාති මිත්‍ර දූ දරු හිතවත් අසල්වැසි ස්වාමි පුත්‍ර බිරින්දෑ ආදී වශයෙන් මියගිය සකල විද ඥාතිවරු මේ පින්ගෙන සපවත් වේවා සුවපත් වේවා දුක් පිරි සසර ගමන නිමා කොට සාන්ත නිවනින් සැනසෙත්වායි සාදු කියලා පුණ්‍යානුමෝදනා තම තමන්ටත් හැදු වැඩු ගුරු දෙමාපිය දූ දරු පවුල් වල සෑම සියලු දෙනාටත් විශේෂයෙන් මේ පින්කමේ දායකත්වයේ දරන සචී නෝනා මහත්මිය ඇතුළු වේ පවුලේ සෑම සියලු දෙනාටත් හැදු වැඩු ගුරු දෙමාපිය දූ දරු පවුල් වල හැමටත් මේ ධර්ම ශ්‍රවණය කරන හැම දෙනාටත් මේ පුණ්‍ය බලයෙන් කුසල බලයෙන් තුනුරුවන්ගේ ආනුභාවයෙන් ආශිර්වාදයෙන් හැම සැපතක් ශාන්තියක් යහපතක්ම සැලසේවා දෘශ්‍යමාන අදෘශ්‍යමාන අපලව දුරු කරදර බාධක කාය චිත්ත පීඩාවන් මග හැරේවා නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සියලු යහපත සියලු ශාන්තිය සියලු සහනය සැනසෙල්ල උදා වේවා කරන කියන සියලු යහපත් කටයුතු දිනෙන් දින සඵල වේවා දියුණු වේවා සසර ගමනේ සරණාතුරු නරකාදී දුගති වයකට සාපපාසාදී දුකකට නොපෙමෙන දුර්ජන ඇසුරෙන් මිදී සත්පුරුෂ ඇසුරම ලැබ සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් උතුම් මඟ ඵල නිවන් සුවයම සැලසේවා. ඒ වගේම බෞද්ධ ආමාත්‍ය ආයතනයේ ගරු සභාපති අපේ කුසල ධම්මනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයටත් ධර්ම ශ්‍රවණය කළ හැමට සියලු ලෝ සතුන්ටත් මේ පුණ්‍ය බලයේ කුසල බලයේ හේතු කොටගෙන සියලු යහපත සාන්තිය සහනේ සැනසෙල්ල උදා වේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවංනෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. අද ධර්මදේශනාව පැවැත්වීමට මේ දම් සභා මණ්ඩපයට වැඩම කොට වදාළ වෑවල පෙළියන්දල සිරි සද්ධර්මාලෝක ධර්මනිකේතනයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද පිටිගල ගුණරතන ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට අපගේ ගෞරවනීය කෘතවේදීත්වය පිරිනමා සිටිමු. දේශකයන්න් වහන්සේ සිදු කරන්නා වූ ශාසනික මෙහෙවර চিරාත් කාලයක් සිදු කරන්නට ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ රූපවාහිනී දායකත්ව ධර්මදේශනාව මෙතකින් නිමාවට පත් වෙනවා. ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.